A good day to you all. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාපෙළ ඒ වගේම අපොස උසස් පෙළ. අපි ඒ වගේම 10 ශ්‍රේණියේ දරුවන්ට ඉතාම වැදගත් පාඩමක් පිළිබඳව. ඒක වැඩියෙන්ම මම කතා කරන්න අදහස් කරන්නේ O level ලියන අපොස සාපෙළ ලියන දරුවෝ. අපි සාපෙළ පේපර් එක ගත්තාම ඉංග්‍රීසි පේපර් එක ඒ ඉංග්‍රීසි පේපර් එකේ තියෙනවා රයිටින් ප්‍රශ්න 4ක්. ඒ රයිටින් ප්‍රශ්න 4 පළවෙනි පේපර් එකේ දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 2. ඒ ප්‍රශ්න 4 අතරට පළවෙනි පේපර් එකේ එන ප්‍රශ්නයක් තමයි පැරග්‍රාෆ් එකක් ලියන්න. අද එන අපි කතා කරනවා how to write a paragraph. පැරග්‍රාෆ් එකක් ලියන්නේ කෙසේද? අපි ලකුණු ලබා ගන්න පැරග්‍රාෆ් එකක් ලියන්නේ කොහොමද? අපිට පැරග්‍රාෆ්ස් ලියන්න පුළුවන්. අපිට ඡේද ලියන්න පුළුවන්. අපි ලියන මොනම ඡේදයකට අපිට ලකුණු ලැබෙනවා. බිංදුවක් ලැබුණත් ලකුණක් නේ. නමුත් අපි පළවෙනි පේපර් එකේ ඒ 8 වෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නෙට ලැබෙන ලකුණු 5 ලබා ගන්න කොහොමදයි? ඒ ගැනයි අද මම කතා කරන්නේ. දරුවනි, මම ඔබෙන් අහුවා what is a paragraph? ඡේදයක් කියන්නේ මොකක්ද කියලා අහුවා. ඔබ කියයි ඡේදයක් කියන්නේ පැරග්‍රාෆ් එක. මම අනිත් පැත්තට අහනවා පැරග්‍රාෆ් එක කියන්නේ මොකද්ද? ඔබ කියයි ඡේදයක්. එහෙමනම් අපිට සෑහෙන වෙලාවක් ওই ප්‍රශ්න සහ පිළිතුරු ලබා ගන්න පුළුවන්. නමුත් මම ඔබට කියනවා මම අහුවොත් what is a paragraph කියලා අපිට දෙන්න උත්තරයක් තමයි a paragraph is a set of sentences. paragraph එක කියනු වාක්‍ය කීපයක එකතු. තමන් ඔබ ඊළඟට අහනවා how long is a paragraph? කොච්චර දුරට දිගට ඔබ පැරග්‍රාෆ් එකක් ලියනවා. ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි O level පේපර් එකේ අපිට දෙන්න පුළුවන් උත්තරය අපිට දෙපාර්තමේන්තු ලැබෙන පේපර් එකට අපිට කියනවා වචන 50කින් වචන 60කින් 75කින් අපිට දෙන ප්‍රමාණය වචන වලින් මෙන්න මෙච්චරක් ලියන්න. ඒක තමයි අපේ මේ පැරග්‍රාෆ් එකේ දිග. අපි ගත්තාම මාතෘකා අපේ මේ පේපර් එකේ ඒ ලැබෙන ප්‍රශ්නයට අපිට මාතෘකා අවමය දෙකක් හම්බ වෙනවා. ඒ දෙකෙන් අපි කැමති එක තෝරගන්න. ඒ තෝරගත්ත මාතෘකාවට අපි මොනවද ලියන්නේ? ලකුණු ලබා ගන්න. අපි ඒකේ තියෙනවා බේසික් ස්ට්‍රක්චර් එක. අපි ඒකට අනුව ලකුණු ලබා ගන්න පුළුවන් අපි නිවැරදිව. ඒකේ පළවෙනිම වැදගත්ම දේ තමයි ඔබට ලියන්න පුළුවන් වැඩි කරුණු යම් ලියන්න පුළුවන් මාතෘකාවක් තෝරගන්න. ඒක තමයි පළවෙනිම කරන්නේ. වැඩියෙන් දැකලා තියෙන මාතෘකාව නෙමෙයි ඔබට වැඩියෙන් ලියන්න පුළුවන් මාතෘකාව තෝරගන්න. එහෙනම් අපි මාතෘකාව තෝරගත්තට පස්සේ අපි මාතෘකාව ආපහු ලියන්න. සමහර දරුවෝ මාතෘකාව ලියන්නේ නැහැ. මම තෝරගත්තේ මේ මාතෘකාව. හරි ඒක මම දන්නවනේ. අතන තියෙනවා. එහෙම බෑ. Then you have to write the topic again. මාතෘකාව අපෝලිය. ඊට පස්සේ අපි ලියන්න ඕනේ පළවෙනි වාක්‍යය. ඒ පළවෙනි වාක්‍යයට අපි කියනවා key sentence. එහෙම නැත්නම් topic sentence. මේ topic sentence කියන්නේ ඒකෙන් අපි මොකද්ද කරන්නේ? මාතෘකාව අපි හඳුනලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මාතෘකාවේ ඊටාම වැදගත් කරුණක් පිළිබඳව පළවෙනි වාක්‍යය. දැන් උදාහරණයක් ගත්තොත් මාතෘකාව ශ්‍රී ලංකා. අපිට විවිධ වාක්‍ය ලියන්න පුළුවන්. ඒ විවිධ වාක්‍ය ලියුවට ඒ වාක්‍යවල එකතුව පැරග්‍රාෆ් එකක් වුණාට
අපිට ලකුණු ලැබෙයිද කියන එක සැකයක්. ඒ නිසා අපි පළවෙනියෙන් ලියන වාක්‍ය අපිට මේ මාතෘකාව පිළිබඳව වැඩියෙන් යමක් කතා කරන්න මුල් කරගන්න පුළුවන් වාක්‍යයක් විය යුතුයි. අපි ඔබ ලියනවා නම් Sri Lanka is a beautiful island in the Indian Ocean. ඉන්දියන් සාගරයේ සුන්දර ලස්සන දිවයිනක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් ඊළඟට දෙවෙනි වාක්‍යය ඔබ ලියන්න එපා. ශ්‍රී ලංකාව has a long history. ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් ඇත. පළවෙනි රජතුමා මෙයා මේකේ විවිධ ලියන්න එපා. ඊට වඩා ඔබ ලියත්තේ ඔබ පළවෙනි ලියව වාක්‍යයට ඔප්පු කරගන්න පුළුවන් කරුණු කීපයක් තමයි ඊළඟට ලියන්න. උදාහරණයක් වශයෙන් කිව්වහම ශ්‍රී ලංකා is a beautiful country. ලස්සන රටක්. එහෙම නැත්නම් දූපතක්. ඔබ ඊළඟට ලියන්නේ මේ ලස්සන දූපතක් බව ඔප්පු කරගන්න පුළුවන් වාක්‍ය කීපයක්. අපි මේ වාක්‍ය වලට කියනවා supporting sentences. අපි පළවෙනිම කලේ topic එකක් තෝරගත්තා. topic sentence එකක් ලියුවා. ඊළඟට මොකද කරේ? supporting sentences, supporting ideas. මේ support කරන්නේ topic එකට නෙමෙයි, මාතෘකාවට නෙමෙයි. මේ support කරන්නේ ඔයා ලියුව පළවෙනි වාක්‍යයට. මේක සුන්දරුනේ කොහොමද? ඔබ පළවෙනියෙන් ලියුවා නම් ශ්‍රී ලංකාව has a long history. ලංකාවට දීර්ඝ ඉතිහාසයක් ඇත කියලා. ඔබ දෙවෙනි වාක්‍යයේ ලංකාව සුන්දර දිවයිනක් කියන එක නෙමෙයි. එහෙනම් ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් තියෙන්නේ කෙසේද? දෙවෙනි තුන්වෙනි හතරවෙනි වාක්‍යය. එහෙනම් පළවෙනියෙන් ලියන වාක්‍යයට support කරන්න පුළුවන්, උදව් කරන්න පුළුවන් වාක්‍ය වලට තමයි අපි supporting sentences කියන්නේ. ඒ වාක්‍ය ලියන්නේ අර පළවෙනියෙන් ලියව වාක්‍ය උඩට. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊළඟට අර ලිව්ව උදව් වෙන වාක්‍ය, support කරන වාක්‍ය වලට example එකක්, උදාහරණයක් දෙන්න. එහෙනම් ඔබ ලිව්වේ සුන්දරත්වය ගැන නම් සුන්දරයි රට, සුන්දරුනේ කොහොමද? මෙන්න මේවා නිසා ඔබ කතා කරන දියැලි ගැන. එහෙනම් දියැලකට උදාහරණයක් සුන්දර ලලනාවි දුම්හිඳ. එහෙනම් දුම්හිඳ ගැන කතා කරා. උදාහරණයක් ඇටියට. ඔබට එතන මදි වගේ කියලා තවත් උදාහරණයක් දෙන්න කමන්නේ. හැබැයි අමතක කරන්න එපා. වචන 60යි 70යි 75යි උඩින් කියලා තියෙනවා. අන්තිමට මොකද්ද ඔබ ලියන්නේ? අන්තිමට එක වාක්‍යයක් එනවා. ඔබේ අදහසක්. මේ මාතෘකාව පිළිබඳව මොන ඔබ ලියන්නේ දැන් අර පළවෙනි වාක්‍ය පිළිබඳව නෙමේ පළවෙනියෙන්ම ඔබ තෝරගත්ත මාතෘකාව. එහෙනම් පළවෙනි වාක්‍ය පිළිබඳව නෙමේ මාතෘකාව පිළිබඳව ඔබේ අදහසක් ලියනවා. ලියලා ඉවර වෙලා මේ පුංචි පැරග්‍රාෆ් එක ඉවර කරනවා. මේ අර මම කිව්ව අර වචන 60 70ක් 80ක් අතරේ ලියන වචන 50කට වැඩි ලියන පුංචි පැරග්‍රාෆ් එකක් ලියද්දී ඒක අපි ස්ට්‍රක්චර් එක බේසික් ස්ට්‍රක්චර් හදාගන්න ඕනේ. එහෙනම් පළවෙනිම මොකද්ද ඔබ කරන්නේ? ඔබට වැඩියෙන් ලියන්න පුළුවන් මාතෘකාවක් තෝරා ගැනීම. දෙක, ඒ මාතෘකාවේ වැදගත් කාරණයක් පළවෙනි වාක්‍යය. ඊළඟට ලියන වාක්‍යයේ ඒ පළවෙනි වාක්‍යයට උදව් වෙන්න ඒව ඔප්පු කරන්න පුළුවන් ඒවා. ඊළඟ වාක්‍යය ඒ ලිව්වේවට උදාහරණයක්. අන්තිම වාක්‍යය ඔබේ අදහසක් මාතෘකාවක්. අපි එහෙනම් මේ බේසික් ස්ට්‍රක්චර් එකට ලියවෙච්ච පුංචි පැරග්‍රාෆ් එකක් බලමු. මේ පැරග්‍රාෆ් එක මේ මාතෘකාව ඈත අතීතයේ O level paper එක තිබිච්ච ප්‍රශ්නයක්. අපි බලමු මේකට ලියලා තියෙන උත්තරය මොකක්ද කියලා. My neighbors are very good people. They never fight with anybody. Their children are my friends. Every evening we play various games. My neighbors have never done anything wrong to us. They like to lead a peaceful and happy life.
one of my neighbors, Mr. Fernando, is a very good person. He always tells me to study hard. I love my neighbors very much. දැන් බලන්න මේකේ මාතෘකාව. ඒ දරුවා තෝරගත්තේ my neighbors. දැන් එහෙනම් මේ my neighbors කියන මාතෘකාවට ඔහු ලියලා තියෙන පළවෙනි වාක්‍යය. My neighbors are very good people. දැන් මම ඔබට කිව්වා ඉස්සලා my neighbors are good people කිව්වහම අපි ඊළඟ වාක්‍ය වලින් supporting ideas වලින් sentences වලින් කරන්නේ මොකද්ද? මේ මිනිස්සු හොඳ උනේ කොහොමද? මේ good people. එතකොට මෙයා ලියලා තිනවා they never fight with anybody. ඔවුන් කවදාවත් කාත් එක්කවත් රණ්ඩු වෙන්නේ නැහැ. ඇයි රණ්ඩු වෙන්නේ නැත්තේ? හොඳ හින්දා. Their children are my friends. ඔවුන්ගේ දරුවෝ මගේ යාළුවෝ. We play various games every evening. හැමදාම අපි සෙල්ලම් කරනවා. එහෙනම් අම්මා යවයිද? ඔවුන් හොඳ නැත්තම් හොඳ හින්දා යන්නේ. එහෙනම් අර පළවෙනි වාක්‍යයට මේවෙන් උදව් වෙයි. My neighbors have never done anything wrong to us. කවදාවත් අපිට වැරද්දක් කළා නැහැ. ඇයි වැරද්දක් කළේ නැත්තේ? හොඳ හින්දා. They like to lead a peaceful and happy life. ඔවුන් හරි කැමති සාමකාමී සතුටෙන් ජීවත් වෙන්න. Example එක. One of my neighbors, Mr. Fernando, is a very good person. අපේ අසල්වැසියෙක් වන Fernando මහත්මයා හරිම හොඳ මිනිසෙක්. He always tells me to study hard. පුතා හොඳට ඉගෙන ගන්න කියලා මට හැමදෙස්සෙම කියනවා. ඇයි? ඊර්ෂ්‍යාවක් නැහැ. ඔහු හොඳ මිනිසෙක්. අන්න example එක. ළමයාගේ අදහස I love my neighbors very much. මගේ අසල්වැසියන්ට මම හරිම ආදරෙයි. එමනම් මේ කුංචි පැරග්‍රාෆ් එක අන්නර ස්ට්‍රක්චර් එකට ළඟින් යන. ඔබත් මෙවැනි ආකාරයට බලන්න ලියන්න උත්සාහ කරන්න. ඔබ මේ ආකාරයට මේ පැරග්‍රාෆ් එක ලියුවොත් මම හිතනවා ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් මේ පේපර් එකේ ඒ ප්‍රශ්නේ ලබා ගන්න. ඊට අමතරව රචනාලියදී මේ පැරග්‍රාෆ් වෙනස් වෙන්නේ වෙනත් ආකාරයකට. මේ පැරග්‍රාෆ් එකේ දිග තීරණය කරන්නේ ඔබ සහ ලියන කෙනාගේ දැනුම. අපි ඒ ගැන වෙනත් දවසක how to write a composition එහෙම නැත්නම් how to write an essay කියන මාතෘකාවටදී කතා කරන්න බලන්න. එහෙනම් මම හිතනවා ඔබ අර වෙනදා වගේ මාතෘකාවක් තෝරගෙන ඒ මාතෘකාව ගැන ඔහේ වාක්‍ය ලියාගෙන ගිහිල්ලා ලකුණු ලබා ගත්තේ නැති මොහොතක දැන් පිළිවෙලක් තියෙනවා දන්නවා මාතෘකාවක් තෝරගත්තා මාතෘකාව පිළිබඳව වැදගත් වාක්‍යයක් කිව්වා ඒ වැදගත් වාක්‍යය ඔප්පු කරන්න වාක්‍ය ලිව්වා ඒකට උදාහරණයක් ලිව්වා ඔබේ අදහසක් මාතෘකාව ගැන කියලා මේ පුංචි පැරග්‍රාෆ් එක අපි ඉවර කරමු. එහෙනම් මම හිතනවා ඔබ දැනගත්තයි කියලා අපි තවත් දවසක මේ වගේ තවත් මාතෘකාවක් ගැන කතා කිරීමට අදහස් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.